නන්දන කියන දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේකට තනි පිළිතුරක් දෙනවා. ඒ දෙවිය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් පුච්ඡාමිතං ගෝතම භූරිපඤ්ඤ බොහෝම ගැඹුරු ප්‍රඥාවක් තියෙන බුදුරජාණන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහට අහනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඥාන දර්ශනය උන්වහන්සේගේ ඥානයට විෂය වන ප්‍රදේශය අනාවටන් කිසිම තැනකින් ආවරණය වෙලා නැහැ. ඒක විවෘත වෙච්ච නැත්නම් ඕනෑම දෙයක් ඥානයට හසු කරගත හැකි මහා ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. එබඳු බුදුරජාණන් වහන්සේ කතං විදං සීලවන්තං වදන්ති සිල්වතා කියලා කියන්නේ කෙබඳු කෙනෙක්ටද? කතං විදං පඤ්ඤවන්තං වදන්ති ප්‍රඥාවන්තයා කියලා කියන්නේ කෙබඳු කෙනෙකුටද? කතං විදෝ දුක්ඛ මතිච්ච ඉරියති කෙබඳු කෙනෙක් මේ දුක අතික්‍රමණය කළ නැත්නම් දුක ඉක්මවා ගිහිල්ලා දුකෙන් එතර වෙලා සුවපත්ව සිටිනවද? කතං විදං දේවතා පූජයන්ති කෙබඳු කෙනෙකුට දෙවියෝ පූජා කරනවද වන්දනා කරනවද? ඒකට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. යෝ සීලවා පඤ්ඤවා භාවිතත්වෝ යම් කිසි කෙනෙක් සිල්වත්ව ප්‍රඥාවන්තව තමන්ගේ ආත්ම භාවය දියුණු කරගෙන භාවිත කරගෙන සමාහිතෝ ඥාන රතෝ සතිම සමාධියෙන් යුක්තව ධානයට නැඹුරු වෙලා සිහියෙන් යුක්තව සියලුම ශෝක ඉවත් කරලා නැත්නම් ඒ සියලුම ශෝකයට හේතුන් ශෝකයට කාරණා මේ ඔක්කොම අයින් කරලා ජීවත් වෙනවා නම් අන්න ඒ තැනත්තා හීනාශ්‍රවයි අන්තිම දේහේ නැත්නම් අවස්ථාවක උත්පත්ති ලබන්නේ නැහැ. ඒකට කියනවා පාලි භාෂාවෙන් අන්තිම දේහධාරී කියලා. වෙන දේහයක් වෙන ශරීරයක් ලබන කෙනෙක් නෙවෙයි. මෙතනින් ඉවරයි ඔක්කොම. අනේ බඳු තැනත්තා කතං විදං සීලවන්තං වදන්ති අනේ බඳු තැනත්තා සිල්වතා කියලා කියන අය. අනේ බඳු තැනත්තාට ප්‍රඥාවන්තයා කියලා කියන අය. අනේ බඳු තැනත්තා මේ සියලුම දුක්ඛ දෝමනස්යන් අතික්‍රමණය කළා ඉක්මවා ගිහිල්ලා සුවසේ පසු වෙන අය. අන්න ඒ බඳු තැනත්තාට දේවතාවෝ දිවියෝ පූජා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ රහත් තුණු උත්තමේ පිළිබඳව සියලුම සුදුසුකම් ටික. මේ ගාථා මේ කතාව නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ සහ ඒ දේවතාව අතර ඇතිවෙච්ච දෙබස අපිට වැදගත් වෙන්නේ මේ කාරණා කීපයක් निराකරණය කරගන්න. මේ සිල්වත් බව නැත්නම් සීලය කියන එක සිල්වත් බව කියන එක එක එක්කෙනා එක එක ආකාරයට නිර්වචනය කරගන්නවා. නැත්නම් එක එක ආකාරයේ පිළිගැනීම් තියෙනවා මේ සිල්වත් බව උදෙසා. අපි බෞද්ධයෝ හිතනවා පන්සිල් සමාදන් වෙලා ඒක ආරක්ෂා කරනවා නම් අටසිල් සමාදන් වෙලා දසසිල් සමාදන් වෙලා එහෙම නැත්නම් ආජීවාෂ්ටමක සීලය සමාදන් වෙලා ඒ අනුව එහෙම ඒවා ආරක්ෂා කරගෙන ජීවිතේ පවත්වනවා නම් ඒ තැනත්ත සිල්වතෙක් කියලා. එතකොට පැවිදි පක්ෂයේ නම් සාමණේර සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් ඒ ඇත්තෝ පවතින ඕන හැටි පැවතිය යුත්තේ මේ ආකාරයට කියන සීමා නිර්ණයන් තුල ජීවත් වීම
සිල්වත් භාවයේ වශයෙන් බෞද්ධ අපි සලකනවා. එතකොට ඔය සීලය අපිට විතරක් නෙමෙයි අනිත් අයටත් තියෙනවා එක ප්‍රභේද. දැන් ජෛන වගේ දර්ශනයක් අරගත්තාම ඒ අත්තන්ගේ සීලය එක විදිහක. ඒ වගේම තවත් මේ ලෝකයේ තියෙන බොහෝ ආගම් දර්ශනවල තම තමන් පැවතිය යුතු ආකාරය පිළිබඳව පිළිගැනීමක් තියෙනවා. ඒක මේ සියලුම ආගම් දර්ශනවල ඒක එක්තරා පදනමක්. එතකොට පෙරදිගින් බිහි වෙලා බටහිර ලෝකයට ගිහිල්ලා බටහිර ලෝකයෙන් නැවත මේ මුළු ලෝකයටම ප්‍රචාරය වෙච්ච ආගම් තිබෙනවා. ඒවායි තියෙනවා එක එක අනපනත්. ඒවා තමයි ඒගොල්ලෝ සීලයේ වශයෙන් සඳහන් කරන්නේ නැත්නම් සීලයේ වශයෙන් පිළිගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම මේ සීලය නැත්නම් අපි මේ අපිට සීලය කියලා කියපු ගමන්ම එකපාරට මතක් වෙන්නේ මේ අපේ ඔය සීල් සමාදන් වෙන විදිය පසළොස්වක හරි වෙනත් පොය දවසක හරි සුදුරිදි කරවගෙන අපිට සිල්වතුන් කියලා කියනකොටම හිතට මැවෙන චිත්‍රය අර උපාසක උපාසිකා වේශයෙන් ඒ සිල් සමාදන් වෙච්ච පිරිසගේ චිත්‍රය. නමුත් මේ සීලය කියන වචනේ බුදුරජාණන් වහන්සේ බොහෝම පළල් අර්ථයක භාවිතා කරලා තියෙනවා. අපේ හැසිරීම පැවැත්ම ඒක තවදුරටත් මේ පැවැත්ම කියලා කියන්නේ සංවර පැවැත්ම, සංවර හැසිරීම, හීලෑකම්, හීලෑවීම. ඉතින් ඒකට එක නිදර්ශනයක් තියෙනවා මේ සංයුක්ත නිකායෙම සත්ත ජටිල කියලා සූත්‍රයක් තියෙනවා. ඔය සත්ත ජටිල සූත්‍රය මම හිතන්නේ හුඟක් දෙනා අතර ප්‍රසිද්ධ සූත්‍රයක්. දන්න කතාවක්. කුසල රජුරෝ සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වෙච්ච පොඩි කතාවක් දෙවසක්. බුදුරජාණන් වහන්සේ කුසල රජුරෝයි කතා බහ කරමින් ඉන්නකොට කුසල රජුරෝ පහු කරගෙන නැත්නම් මේ දෙපළ බුදුරජාණන් වහන්සේ කුසල රජුරන්වත් පහු කරගෙන එක එක ආගමික ආගම් වලට අයිති අය වශයෙන් පෙනී හිටින 7-8 දෙනෙක් මේ කතා කර ඉන්න තැන පහු කරගෙන ගියා. යනකොට කුසල රජුරු ඒ පැත්තට හැරිලා දන්න ගහලා නමස්කාර කළා. තමන් එතන ඉන්න බව දැනුම් දෙන්න. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේත් එක්ක ආයසරයක් කුසල රජුරු කතාවට වැටලා කියනවා මේ යන්නේ ඒ යන අය මේ ඇත්තෝ රහතන් වහන්සේලා. අපි කෙටිම කිතා විස්තරයක් තියෙනවා. මේ එන්නේ රහතන් වහන්සේලා. එතකොට ඒකට යේතේ භන්තේ ලෝකේ අරහන්තාවා අරහන්ත මග්ගං වා සමාපන්නෝ ඒතේ තේසං අඤ්‍යතරමේ ලෝකේ යම් කෙනෙක් ඉන්නවා නම් රහත් වෙච්ච හෝ රහත් බවට පිළිපන්න හෝ කවුරු හරි මේ යන්නේ ඒ අය අතර කෙනෙක් තමයි මේ යන්නේ කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒකට හොඳ විග්‍රහයක් දෙනවා මේ පැවැත්ම පිළිබඳව අලලා. ඒ විග්‍රහය මම හිතන්නේ හුඟක් වෙලාවට හුඟක් දෙනා දන්න දෙයක්. නමුත් ඒක අපිට බොහෝම වැදගත් වෙනවා අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න. මොකද අපේ තියෙන ස්වરૂපය තමයි සාමාන්‍ය පෘථග්ජන ස්වરૂපය තමයි අපි ඕනම දෙයක් පිළිබඳව ඉතාම කෙටි දැන ගැනීමකින්, කෙටි හඳුනා ගැනීමකින්, කෙටි ආශ්‍රයකින් අපි යම් නිගමන වලට බහිනවා.
ඒක මනුෂ්‍යෝ අතර මනුෂ්‍යෝ වෙනුවෙනුත් එහෙමයි සාමාන්‍ය දේවල් වෙනුවෙනුත් එහෙමයි. සාමාන්‍යයෙන් මොකක් හරි එක සිත්ගත් ලක්ෂණයක් දැක්කොත් පුද්ගලයෙකුගේ හෝ නැත්නම් දෙයක හෝ ඒ සිත්ගත් ලක්ෂණය අනුව අපි නිගමනයට එනවා ඒක හොඳයි කියලා. පුද්ගලයෝ ගැනත් ඒ විදිහටම තමයි. එතකොට සමහර විට අපි කියන දෙයක් තමයි මේ අපි රැවටුණා. ඉතින් කාලා බලන්න පුළුවන් ඈ මේ හොඳද නරකද කියලා. අපි දැක්කා අපි රැවටුණා කියලා. අපි ගත්ත නිගමන වැරදි රැවටුණා කියලා අපි බොහෝ වෙලාවට ඒ සියලුම කොයි කවුරු මේ විදිහට කියනවා. නැත්නම් අර යමක් වැරදුනාට පස්සේ ඒ ගැන අපේ විවරණය ඒ විදිහටයි. බුදුරජාණන් වහන්සේ දැන් අර එතන පහු කරගෙන ගිය ඒ ආගමික කණ්ඩායම් වලට අයිති වශයෙන් පෙනී හිටපු ඒ අය රජ්ජුරුව කිව්වහම මේ තමයි මේ ලෝකේ යම්කිසි රහත් මගට පිළිපන්න හෝ රහත් මග අනුගමනය කරන කවුරු හරි ඉන්නවා නම් ඒ අය අතුරෙන් කෙනෙක් මේ යන්නේ කියලා කිව්වහම ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ඒ විදිහටම පිළිගත්තේ නැහැ. පෙනුම ජටිලයෙකුගේ පෙනුම ජටිල කියන කණ්ඩායමේ ඒ ජටාධර ජටිලයෙක් වගේ හිටපු කෙනෙක් හිටියා. නිගණ්ඨයෝ වගේ හිටපු අය හිටියා. ওই විදිහට අර ආගමික වශයෙන් ඒ මුහුණුවරවල් තිබිච්ච අය එතන හිටියේ. මේ බුදුරජාණන් වහන්සේ ඒකට රජ්ජුරුවන්ට කරපු පැහැදිලි කිරීම තමයි බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. සංවාසේන කෝපන මහරජ ශ්‍රීලං වේදිතබ්බං තංචකෝ දීගේන අද්දුනා රජතුමනි කෙනෙකුගේ හොඳ නරක අඳුන ගන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් කෙනෙක් පිළිබඳව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සංවාසේන දීර්ඝ කාලයක් ආශ්‍රය කිරීමෙනුයි. දීගේන අද්දුනා බොහොම දිග කාලයක් නැ ඉතරා මේ පුංචි කාලයක් එහෙම නෙවෙයි. මානසිකරෝතෝ අමනසිකරෝතෝ පඤ්ඤවතා. මේක හිතන්න පුළුවන් ප්‍රඥාවන්තයෙකුට විතරයි මේ ඒ විදිහට දකින්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඒ ගැන හිතලා බලන්න පුළුවන් කමක් නැති කෙනෙකුට නොවේ. එතකොට මේ කතාවෙන් බුදුරජාණන් වහන්සේ සීලය කියලා කියන්නේ පැවැත්ම. මේ පැවැත්ම එක පාට ඒකට මෙයා සිල්වතෙක්ක මෙයා උතුමෙක්ය හොඳ කෙනෙක්ය කියලා පැහැදෙන්න එපා. එක පාටම දීර්ඝ කාලයක් තිස්සේ ඇයි හොඳයි කම්පවත්වල බලන්නය. ඒකත් ප්‍රඥාවෙන් තේරුම් ගන්නේ කියන එක තමයි කෙටි පණිවිඩය උන්වහන්සේ එතනින් ප්‍රකාශ කරනවා. ඉතින් අපිට ඇත්තටම හුඟා මේක වැදගත් දෙයක්. නමුත් තියෙන ප්‍රශ්නය තමයි අපිට මේ එක එක්කෙනා අපේ බුද්ධිය හැටියට මේ විදිහට ආශ්‍රය කර අපි අපේ වචනින් කියනවා ටෙස්ට් කර ඉන්න කාලයක් නැහැ. ඒකට තියෙන හොඳම දේ තමයි දුටුමතින් පැහැදීමත් අවශ්‍ය නැහැ. දුටුමතින් අපැහැදීමත් අවශ්‍ය නැහැ. ඒකටම බුදුරජාණන් වහන්සේ ඒකටම පැහැදිලි කරනවා. තවත් කාරණා තුනක් මේ කෙනෙකුගේ බුද්ධිමත් භාවය ප්‍රඥාවන්තකම මැනගන්න තියෙන්නේ ওই විදිහටම ආශ්‍රය කරලයි. ඒ වගේම කෙනෙකුගේ දුෂ්ප්‍රඥ බවයි කෙනෙකුගේ තියෙන මෝඩකම
තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ආශ්‍රය කිරීම නිසායි. ඒ වගේම ප්‍රඥාවන්තකම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ විදිහට ආශ්‍රය කිරීම නිසායි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා න වන්න රූපේන නරෝ සුජානෝ කියලා බොහොම ප්‍රසිද්ධ ගාථාවකින් රූපයෙන් දැක්කට වර්ණයෙන් දැක්කට පුජ්‍යලය පිළිබඳව නිගමන වලට එන්න එපාය. න විශ්වසේ ඉත්තර දර්ශනයන නිතර නිතර දැකීම නිසා විශ්වාසයටපත් වෙන්නත් එපාය. සුසඤ්ඤතානං හි ව්‍යඤ්ජනේන මේ යහපත් සිල්වත් අයගේ ස්වરૂපයෙන් ඒ අය විදිහට අසඤ්ඤතා ලෝක මිමං චරಂತಿ දුස්සීලයෝ නරක මිනිස්සු හොඳ නැති අය මේ ලෝකේ හැසිරෙන අය යහපත් අය සිල්ලුතුන් ඔය ආදී විදිහට වෙස්වලාගෙන ඒකට උදාහරණයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝ හරියට කනට දාන ආභරණයක් මැටි වලින් හදලා ඒක රත්තරන් තවරලා තියෙනවා. කුණ්ඩලාභරණයක් මැටි වගේ මොනවා හරි දෙයකින් හදලා එහෙම නැත්නම් වටිනාකමක් නැති ලෝහයකින් හදලා ඒකේ රත්තරන් තවරලා තියෙනවා. ඒ වගේ ඇතුළත හරයක් නැති ගැඹුරක් නැති වැදගත්කමක් නැති අසත්පුරුෂයෝ අර සත්පුරුෂයන් වශයෙන් රංගපානවා. ඒ නිසා ඒ අය හඳුනා ගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ තව කියනවා. ඒ අයගේ මේ හේතුන් නිසා මෙන්න මෙහෙම මේ හේතුව නිසා ඒ අයගේ ථාමේ ශක්තිමත් බව පරීක්ෂා කරලා බලන්නේ ප්‍රඥා පරීක්ෂා කරලා බලන්නේ කියලා අපි අපේ මූලික අදහසට යමු. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අර සිල්වතාය කියලා කියන්නේ යෝ සීලවා පඤ්ඤවා භාවිතත්වෝ. යම් කිසි කෙනෙක් හරි විදිහට මේ තමන්ගේ පැවැත්ම ඇති කරගෙන ඉන්නවා නම් තමන් පවතිනවා නම් බුදුරජාණන් වහන්සේ නිර්දේශ කළ විදිහට දැක්වූ විදිහට තමන්ගේ පැවැත්ම කරගෙන යනවා නම් දැන් අපි මෙතන සිල්වත් භවී කියලා අපි දකින මිනුම් දණ්ඩ තමයි අපි බලාපොරොත්තු වෙන නැත්නම් අපි විශ්වාස කරන අදහන අපි ශ්‍රද්ධාව පිහිටවාගෙන තියෙන මිනුම් දණ්ඩ තමයි බුදුරජාණන් වහන්සේ විසින් නිර්දිෂ්ට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. ඒ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය අනුගමනය කරනවා කියන එක තමයි අපි මුලින්ම පටන් ගැනීමේ ක්‍රමයම අපි මේ ධර්මයට ඇතුළු වීමේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන විශ්වාසයෙන් අපි උන්වහන්සේගේ උන්වහන්සේ විසින් නිර්දිෂ්ට නැත්නම් උන්වහන්සේ විසින් දක්වලා තියෙන ඒ ප්‍රතිපදාව තුල හැසිරෙනවා කියන එක. එතකොට ඒ ප්‍රතිපදාව තුල තියෙන්නේ තමන්ටත් අත්තාය හිතාය පරහිතාය තමන්ටත් හිතයි හිතවත් තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳයි සමස්තයටම හොඳයි ඒ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුල මෙතන අඩුයි මෙතන මෙහෙමයි මේක මේ කාලට ගැලපෙන්නේ නැහැ මෙහෙම හරියන්නේ නැහැ කියලා අඩුලුහුණුකම් දක්වන්නට ක්‍රමයක් අනුමුහුණුකම් දක්වන්නට හේතුවක් නැහැ ක්‍රමයක් නැහැ අවශ්‍යතාවක් නැහැ. මොකද ඒක පරිපූර්ණයි සියල්ල. ඒකයි අපි ධර්මයේ ගැන කියනකොට ස්වාක්ඛාත කියන වචනේ අපි වන්දනා කරන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රතිපදාව අපි සීලයේ වශයෙන් පවත්වන්නේ ඒකින් අපි බලාපොරොත්තු වෙන්නේ කාරණා තුනක්. පළවෙනි ඒ කාරණා තුන තමයි ලෝභ දෝෂ මෝහ කියන මේ මානසික
ආකල්ප වලින් නැත්නම් මේ සහජ මානසික ස්වභාවයන්ගෙන් මිදෙන්නට මේ සහජ මානසික ස්වභාවයන් නැති කරන්නට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව බොහෝම උදව් කරනවා, ඉවහල් වෙනවා, ඒ වගේම නැති කරනවා. ඒක හොඳට පුරනවා නම් දැන් අපි නිකන් සාමාන්‍ය වශයෙන් කොයි කාටත් පොදු වූ පංචශීලය අරගත්තොත් පංචශීලයෙන් කරන්නේ ලෝභ දෝෂ මෝහ තුනීකරණ එක, නැති කරන එක, අඩු කරන එක. සම්පූර්ණම නැති කරනවා නෙමෙයි. ලෝභ දෝෂ මෝහ ඇති වෙලා ලෝභ දෝෂ මෝහ ක්‍රියාත්මක වීමේ මාධ්‍යයන් ක්‍රියාත්මක වීමේ දොරටු වහලා ගන්න එකයි සීලයෙන් පංචශීලයෙන් විශේෂයෙන් සිද්ධ කරන්නේ. එතකොට සිල්වතා කියලා කියන්නේ නිකම්ම නිකං කටුපොරව ගත්ත කෙනෙක්වත් එහෙම නැත්නම් නිකම්ම නිකං සාමාන්‍යයෙන් අපි කියන විදිහට නිකං අර මලානික වෙච්ච උණ හැදිච්ච මිනිහෙක් වගේ කෙනෙක් නෙමෙයි සිල්වතා කියලා කියන්නේ. එයා ඕනෑම අවස්ථාවක කාර්යශූර ක්‍රියාශීලී ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ අපි තේරෙන විදිහට කියනවා නම් අර ලයිව් කෙනෙක්, ජීවත් වෙන කෙනෙක් මේ සිල්වතා කියලා කියන්නේ. හැබැයි එයා ජීවත් වෙන පරිසරයේ ජීවත් වෙන එයාගේ ජීවිතයේ හසුරවන ඒ ප්‍රදේශය අර බුදුරජාණන් වහන්සේ විසින් නිර්දිෂ්ට උන්වහන්සේගේ ඒ ප්‍රතිපදාවට අනුකූල වූ පරිසරයක තමයි හැසිරෙන්නේ. එතකොට මේ ඒ නිසා තමයි මේකට මේ ශීලය කියන එක තම තමන් වැළඳගත්තා වූ දෙයක් බවට පත් වෙන්නේ. ඉතින් අපි මේ ගැන කොච්චර වැටහීමකින් මේ පුංචි කාරණේ කොච්චර වැටහීමකින් අපේ ඇත්තෝ කරනවාද කියන එක අපි දන්නේ නැහැ. එතකොට මේක තවදුරටත් යනකොට මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල නිලන්නට නැත්නම් මඟඵල ලබා ගන්නට ප්‍රතිඵල නිලන්නට අවශ්‍ය වෙන කාරණාවල එකක් තමයි මේ අර ඒ ප්‍රතිපදාව තුල හැසිරීම, ප්‍රතිපදාවේ සිටීම නැත්නම් සිල්වත් වීම කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනි කාරණේට පැහැදිලි කරන්නේ මේ ප්‍රඥාවන්ත වීම. ප්‍රඥාවන්ත වීම කියන එකත් දැන් බුද්ධ ධර්මයේම ප්‍රඥා මාර්ගයක්. මුළු බුද්ධ ධර්මයේම කතා කරන්නේ මනසටමයි. මනස දියුණු කරගන්න තමයි. එතකොට මේ ප්‍රඥාවන්ත භාවය බුදුරජාණන් වහන්සේ අර ආකාර දෙක සාමාන්‍ය විවාහාරයේදී අපි ආකාර දෙකකින් විග්‍රහ කරනවා. යම් කිසි ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ යමක් අවබෝධ කරගන්නයි. එතකොට ඕනම තැනක ගැටලුවක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සමාජයක වෙන්න පුළුවන්, වෙනත් ආයතනයක වෙන්න පුළුවන්, විහාරස්ථානයක පන්සලක වෙන්න පුළුවන්. කොතන හරි ගැටලුවක් තියෙනවා නම් මේ ලෝකේ මිනිස්යන් අතර ඒ ගැටලුව මතුවෙන්නෙම ප්‍රඥාව නැති වෙච්ච තැන. ඒකට හොඳම නිදර්ශනය තමයි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි දහස් ගණනින්, ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා වැඩ වාසය කළා. ලංකාවෙත් ඒ මුල් අවදියේ යම් යම් මූලස්ථානවල ඒ උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, මහරහතන් වහන්සේලා වාසය කළා. මේ ඔක්කොම ගැටලු මතුවනේ මේ අරහත්ත්වයට පත් නොවෙච්ච පෘථග්ජන භික්ෂූන් අතරයි. අරිහතුන් වහන්සේලා, අරහත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලා අතර කිසිදු ගැටලුවක්, කිසිදු ප්‍රශ්නයක් ඇති වෙච්ච බවක් අපේ විනයේ හෝ සූත්‍ර ධර්මවල හෝ එහෙම කියවෙන්නේ නැහැ. ඔය හුඟක් ශික්ෂාපද, හුඟක් නෙමෙයි ඔක්කොමගේ ශික්ෂාපද විනය පිටකය කියලා කියන්නේ මහා විශාල දේශනා සම්භාරයක්. මේ ඔක්කොම කරුණු මුල් වෙලා තියෙන්නේ පෘථග්ජන ඇත්තන් මුල් කරගෙනයි. එතකොට
මේ පුංචි දෙයින් අපිට හිතා ගන්න පුළුවන් මේ ප්‍රඥාව කියන එක දියුණු වෙච්ච ඇත්තෝ ප්‍රශ්න වලින් මිදිලා ඉන්නේ. ඒ කියන්නේ මොකද හේතුව? ඒ ඇත්තෝ ප්‍රශ්නේ ගැන දකින්නේ ඒ හේතුඵල සම්බන්ධතාවන්. දැන් අපිට තියෙන ලොකු ගැටලුවක් තමයි අපි හේතුඵල සම්බන්ධතාව නෙමෙයි අපි අර සුනකයෙක් දකින්න දැක්මෙන් තමයි දකින්නේ. සුනකාවලෝකනය. ඒ සුනකාවලෝකනය කියලා කියන්නේ බල්ලෙකුට ගලකින් යහුවොත් බල්ලට කේන්ති ගිහිල්ලා ගල එක තමයි බල්ලා පොර කන්නේ. ගොරෝ බල්ලා හපන්නේ ගලත් එක්ක තමයි බල්ලාගේ තරහ වගේ. ඒ වගේම සිංහාවලෝකනය කියලා තව ක්‍රමයක් තියෙනවා. සිංහාවලෝකනය කියලා කියන්නේ සිංහයාට ගලක් ගැහුවොත් සිංහයා බලනවා කියලා කියන්නේ ඒ ගල ආවේ කොහෙන්ද කියලා. එතකොට සිංහයා ඒ ප්‍රතිඵලයට නෙවෙයි සටන් කරන්නේ ඒ ප්‍රතිඵලය ආපු මූලයත් එක්කයි. එතකොට මේක තමයි දහමින් උගන්වන මේ ප්‍රඥාවෙන් බලන විදිහ. එතකොට අපි මේ හැම දෙනෙක්ම බොහෝ විට කෙටි කල්පනාවෙන් කටයුතු කරන අපි ඔක්කොම දෙනා ඔන්න ඔය සුනඛාවලෝකනය නිසා මේ වැඩ ඔක්කොම හැම දෙයක්ම අවුල් කරගන්න විදිහක් තමයි තියෙන්නේ. මේ අවුල් වීම තමන් තුළත් අවුල්, ගෙදරත් අවුල්, පන්සලෙත් අවුල්, කාතරත් අවුල්, හැම කෙනා අතරම අවුල්. මේ අවුල හැදිලා තියෙන්නේ තමන්ගේ මනසේ, තමන්ගේ හිතේ. එතකොට එහෙම මේ අවුලටපත් වෙන්නේ නැතුව අවුලට ප්‍රඥාවන්තව මේ යම් ගැටලුවක් හෝ තමන්ගේ ඒ එන අභියෝගයන් නැත්නම් ඒ තමන්ගේ පරිසරයේ මානසික පරිසරයේ විශේෂ වශයෙන් උදෙසා ප්‍රඥාවන්ත වෙනවා නම් අර විදිහට ගැටලු මතුවෙන්නේ නැහැ. ඒක තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියන ඒ කියන ප්‍රකාශනයෙහි ගැඹුරු අර්ථය. සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුගාමික පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ අනුගාමික පිරිස සිව්වණක් පිරිස. එතකොට මේ සංඝයා තුල මේ අනුගාමිකයන් තුල පැවතිය යුතු ඊටාම වැදගත් ලක්ෂණයක් තමයි මේ තමන්ගේ හැඟීම් වලට නෙවෙයි. හුඟක් වෙලාවට අපි මේ හැඟීම් වලට අපි හැඟීම් කියලා කියන්නේ ඉමෝෂන්ස් වලට. හැඟීම් වලටයි මුල් තැන දීලා කටයුතු කරන්නේ. හැඟීම් වලට නෙමෙයි ප්‍රඥාවට මුල් තැන දීලා කටයුතු කරන එක. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කෙනෙක් මේ කට්ටේක් වෙනවයි කියන එක. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර භාෂාවෙදි කියනවා මිනිස්සෙක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් හදවතයි මොළයයි දෙක එකට වැඩ කරන්න ඕන කියලා. සමහර මිනිස්සුන්ගේ මොළය වැඩ කරනවා හරියට හදවත වැඩ කරන්නේ නැහැ. සමහර අයගේ හදවත වැඩ කරනවා මොළය වැඩ කරන්නේ නැහැ. හදවත වැඩ කරනවා කියලා කියන්නේ අර හරියම කරුණාවන්තයි බොහොම උණු වෙනවා බොහෝම නිකන් හදවත පිරීලා. නමුත් ඒක ප්‍රඥාවෙන් ඒක පිරිසිදු වෙලා නැත්නම් ප්‍රඥාවෙන් මුවහත් වෙලා ප්‍රඥාවෙන් ඒක පෝෂණය වෙලා නැති නිසා එතන තියෙන්නේ වෙන විදිහක නැත්නම් අර බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්චම ආකාරයේ ගති ස්වරූපයක් නෙවෙයි. ඉතින් ඒ නිසා රහතන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ කරුණා මෛත්‍රී ආදී ගුණයන් නිසා හදවතත් පිරුණු ඒ වගේම යමක් විනිවිද දැක්මේ ස්වභාවය තියෙන නිසා හොඳට අවබෝධ කර ගැනීමේ ස්වභාවය තියෙන නිසා මොළේනුත් මනසිනුත් පිරුණු කෙනෙක්. ඉතින් අන්න ඒ බඳු උත්තමේ මේ දෙවියන්ගෙන් පූජා ලබනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අර දෙවිය අහපු ඒ කාරණා වලට අනුකූල වෙනවා. ඊළඟට තුන්වෙනි සුදුසුකම මේ සිල්වත් වීමට
ඒ වගේම ප්‍රඥාවන්ත වීමට, දුක නැති කිරීමට, දෙවියන්ගෙන් පූජා ලැබීමට සුදුසු වෙන ඊළඟ බුදුරජාණන් වහන්සේගේ විවරණය තමයි භාවිතත්ත. භාවිතත්ත කියන්නේ මේක බොහෝම හොඳ වචනයක් අපි තේරුම් ගන්න. භාවිත අත්ත. භාවිත කියලා කියන්නේ වඩන ලද. අත්ත කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ මනස, තමන්ගේ හිත තමන්ව. එතකොට මේ භාවිත කියන වචනයෙන් තමයි භාවනා කියන්නේ. භාවිත කියලා කියන්නේ අපි ව්‍යාකරණානුකූලව ගත්තාම මේ භාවනා කියලා කියන්නේ ඒකේ කෘදන්ත පදේ නැත්නම් නාම පදේ. භාවිත කියලා කියන්නේ ඒකේ ව්‍යාකරණ දන්නේ නැත්නම් දන්නවා තද්දිත පදේ. එතකොට භාවිත කියන එකෙනුයි මේ භාවනා කියන වචනේ නැත්නම් භාවනා කියන එකෙනුයි භාවිත කියන වචනේ එන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. මෙයන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට පස්වග මහණුන්ට ඒකේ ආර්ය සත්‍ය හතරට කරන්න ඕන වැඩ හතර මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ආර්ය සත්‍ය හතර මෙන්න මේ විදිහටයි වඩන්න ඕන, මේ විදිහටයි ග්‍රහණය කරගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දුක්ඛ සත්‍ය පරිඤ්ඤාත වශයෙන්, පරිඤ්ඤය වශයෙන්, සමුදය සත්‍ය නැත්නම් තණ්හාව කියන එක මුල් කරගත් සමුදය සත්‍යයේ පහතබ්බ වශයෙන්, ඊළඟට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන නැත්නම් අවබෝධ කිරීම වශයෙන්, මාර්ග සත්‍ය භාවිතබ්බ වශයෙන්, භාවිත කිරීම වශයෙන්. එතකොට භාවිත කරනවායි කියලා කියන්නේ භාවනා කරනු ලැබූ දෙයයි භාවිත වුනේ. අපි දැන් මොකක් හරි නැත්නම් පාවිච්චි කරපු දෙයටයි අපි භාවිත කළයි කියලා කියන්නේ. අපි යම් කිසි හැඟීමක්, අදහසක් ඉදිරිපත් කරන්න භාෂාවක් භාවිත කරනවා. අපි යම් කිසි දෙයක් පේන්නේ නැත්නම් ඒක හොඳට බලා ගන්න මේ උපැස්සිවල කන්නඩි කුට්ටමක් භාවිත කරනවා. මේ විදිහට අපි යම් දේවල් පාවිච්චි කරනවා, භාවිත කරනවා. අන්නේ පාවිච්චි කිරීම, මේ භාවිත කිරීම තමයි මේ භාවනා කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ භාවිත කරන්න තියෙන්නේ? ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්ම ප්‍රකාශ කරන ආකාරයට භාවිත කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. භාවිත. එතකොට මෙන්න මේ ඒ කියන්නේ තමන්ගේ හිත, හදවත, මනස දෙක සහිත අපි හිත කියලා කියමු. හිත කය දෙක මෙන්න මේ අරි අටඟි මඟ අනුව පවත්වා ගැනීම. අරි අටඟි මඟ පාවිච්චි කිරීම. එතකොට එතනදී අර සීලයට ගැනින්නේ ඒ භාවිතයේදී සීලය කියලා කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන. ඉතින් අපේ ඉදිනදා නැත්නම් මේ ධර්ම මාර්ගයේ නැත්නම් අපි මේ බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ කියලා ප්‍රතිඥා කරන අප තුල ඔය දේවල්, ඔය ධර්ම ඔය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද, භාවිත වෙනවද, අපි කොච්චර පාවිච්චි කරනවද මේවා. ඒකයි අපි දකින්නට ඕන, ප්‍රඥාවෙන් දකින්නට ඕන. ඉතින් එහෙම භාවිත කරනවා නම් දැන් ඔය බලන්න මුසාවාදා කියන එක විතරක් මාරගත්තොත් ඒකටත් ආයි අනු කොටස් තියෙනවා. පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා ඔය විදිහට. ඉතින් මේ වචනේ පිළිබඳව, මේ වචනේ කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ලෝකයේ තියෙන සියලුම දේවල් අතර ඊටාම තියෙන ප්‍රබලතම මාධ්‍ය මේ වචනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ ඥාන සම්භාරයේම සියල්ලම නෙමෙයි, ඒ අදාළ වූ පරිද්දෙන් ප්‍රකාශයට පත් කළේ මේ වචන මාර්ගය.
ඉතින් දැන් මේ ඔබ මේ බණ අහනවයි කියලා මේ කරන්නේත් ඒ වචන පිළිබඳව වචන තුලින් තමයි ඔබ මේ එහි අර්ථය අල්ලගන්න සූදානම්. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්නට තියෙන දෙයක් තමයි භාවිතත්ත්ව කියලා කියන්නේ ඔන්න ඔය තමන්ගේ හිත මනස හිත මොළය දෙකම හදවත මොළය කියන මේ දෙකම අඩංගු කරගත්ත අපි මනසයි කියලා හඳුන්වන එහෙම නැත්නම් අපි හිතේ කියලා හඳුන්වන ඉතින් ඒවට වෙන වෙන විස්තර විග්‍රහ තියෙනවා දැන් මේ අවස්ථාව නෙවෙයි මේ දෙක පාවිච්චි කරන එක ප්‍රඥාවන්තව එතකොට හදවතේ ඇති වෙනවා කරුණා මෛත්‍රිය ආදී ඒ හැඟීම් වලට අදාළ වෙන කාරණා මනසේ ඇති වෙනවා අර දැනීම දැකීම අවබෝධය මේ කාරණා. ඉතින් මේ ටික එකට ගොනු කරලා අරගත්තාම තමයි භාවිත වූ ජීවිතයක් පවතිනවා කියලා කියන්නේ. එතකොට මේ භාවනා කරනවා කියන එක ගැන බොහොම වැරදි ආකල්පයක් තියෙනවා. අපිට තැනකින් ඉඳ ගන්න පැත්තකට වෙලා ගත කරන්න පැත්තකට වෙලා එහෙම නැත්නම් පැයක් දෙකක් තුනක් ඉඳගෙන ඉන්න ඒ භාවනාවට අදාළ නෑ ඒක. හුඟක් වෙලාවට මේකයි මේ භාවනා සීලය කියන එක හැම අවස්ථාවෙම හැම වෙලාවෙම හැම තැනම හැම විදිහටම පුළුවන් වගේ භාවනාව කියන එකත් අන්න එහෙමයි. හැබැයි ධ්‍යාන කියන එකට මේ භාවනාවේ තියෙන අනිත් කොටස තමයි ධ්‍යානය කියලා කියන්නේ ධ්‍යානවලට අර විදිහට ඇවිද එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ධ්‍යානයේ තියෙන සම්පූර්ණම මනසත් එක්ක නැත්නම් මොළයත් එක්ක මේ කරන ක්‍රියාවක් මනසේ පහළ වෙන නීවරණ ධර්මයන් තුරන් කරන්නට එක තැනක ඉඳගෙන සටන් කරන එකයි ධ්‍යාන වඩනවා කියලා කියන්නේ. ඒක අර ඇවිද එහෙම හතර ඉරියව්වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මේ ධ්‍යානය කියන එක මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති. දැන් අපි දන්නවා චේතෝ විමුක්ත පඤ්ඤා විමුක්ත කියලා වචන දෙකක් මේ ධර්මයේ එනවා නැත්නම් මේ ප්‍රතිපදාවේ එනවා. චේතෝ විමුක්ත කියලා කියන්නේ ඔන්න ඔය ධ්‍යාන මාර්ගයෙන් පංච නීවරණයන්ගෙන් මිදලා ඊළඟට ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතරක් ආකාසානං ඡායතන ආදී අරූප ධ්‍යාන හතරක් මනසේ දියුණු කරලා තමන්ගේ හිත මේ තියෙන දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරිච්ච මේ කෙලෙස් වලින් නිදහස් කර ගැනීමයි චේතෝ විමුක්ත කියලා කියන්නේ. හැබැයි ඒකෙත් අවසානයේ නිදහස් වෙන්නේ අර විදිහටම ප්‍රඥාව මිශ්‍ර වීමෙන්. ප්‍රඥාවිනුයි තේරුම් ගන්න. ප්‍රඥාවිනුයි අවබෝධ කරගන්න. ඒතර පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ එහෙම ඒ ධ්‍යාන පැත්තට යන්නේ නැතුව මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් මේ භාවිත ධර්මයන් භාවිත කරලා එයින් දියුණු කරගන්න ප්‍රඥාවෙන් මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කරගන්නේ. දැන් එතකොට ඒකින්දයි අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් මේ බුදුරජාණන් වහන්සේ කරනු ලැබූ විස්තරය අහගෙන ඉඳලා උන්වහන්සේට වැටහුණේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් නිරෝධ භාවයටපත් වෙනවා නිරුද්ධියටපත් වෙනවා නැති වෙනවා කියලා. යම් කිසි දෙයක් හටගත්තා නම් ඉපදුනා නම් ඒ ඔක්කොම නැති වෙනවා කියලා උන්වහන්සේ තේරුම් ගත්තේ අර ප්‍රඥාව එතෙන්ට මුසුන්නේ. එතකොට ඒක පඤ්ඤා විමුක්තයි. ඉතින් මෙන්න මේ භාවිතත්ව ගුණය නැත්නම් අපි කොහොමද දෙනාට මේක භාවිතත්වය කියලා කියන්නේ සම්පූර්ණම රහතන් වහන්සේ. නමුත් අපිට තේරෙන බෞද්ධයෝ නම් බෞද්ධ කියන වචනේට උරුම වෙන දේ තමයි මේ අපේ අභ්‍යන්තරය අපේ මානසිකත්වය අපේ හදවත අපි ඒක භාවිත කරන එක දියුණු කරනවා කියලා කියන්නේ ඒක පාවිච්චි කරන එක බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයන්ට අනුව. ඊළඟට
තව වචන දෙකක් තියෙනවා සමාහිතෝ ධාන රතෝ සතිම වචන තුනක් තියෙනවා සමාහිතෝ ධාන රතෝ සතිම සමාහිත භාවය මේකත් කොහොම දැන් අපි හිතමු සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවන් නැත්නම් මේ ගුණ කඳු තුන අරගත්තාම සීලේ ඕන තැනක ඕන වෙලාවක ඕන මොහොතක අපිට පුරන්න වඩන්න දියුණු කරන්න භාවිත කරන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාව කියන එකත් ඕන තැනක ඕන අවස්ථාවක යොදවන්න පුළුවන්. ඊළඟට සමාධිය කියන එක සමාධිය අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නේ මේ සමාධිය කියලා කියන්නේ අර ධාන වලින් ලබා ගන්න ඒකාග්‍රතාව කියලා. නමුත් මේ දෙක නිරවුල් කර ගන්නට ඕනේ. මේ ඒකාග්‍රතාව කියලා කියන්නේ එකක්, සමාධිය කියන එක කියන්නේ එකක්. සමාධිය කියලා කියන්නේ හිතේ ඇති වෙලා තියෙන හිතේ ඇති වෙන සංසුන්කම. එතකොට මේ හිතේ සංසුන්කම ඇති වෙන්නේ මූලික වශයෙන් සීලේ පදනම් කරගත්ත ඒ රැකවරණයේ තුලයි මේ හිතේ සංසුන්කම ඇති වෙන්නේ. එතකොට අපේ හුඟක් වෙලාවට හුඟක් දෙනාගේ සිත් නොසන්සුන්. ඒ නොසන්සුන් හිතේ තමයි අප්‍රමාණ චිත්‍ර හැදි අප්‍රමාණ සිතුවම් හැදි අරව මේවා කල්පනාවල් හැදි තමන් විඝාතයට වෙහෙසට විකෘති භාවයට පත් වෙන්නේ. ඒ නිසා සමාධියයි ඒකාග්‍රතාවයි කියන දෙක මේ දෙකක් කියන්නේ එකටම වගේ යන දෙකක්. ඒ නිසා ඒක තේරුම් අරගන්න ඕන සමාධිය කියලා මේ පැත්තකින් ඉඳගෙන එහෙම නැත්නම් එක පැත්තකට වෙලා කරන්න තියෙන දෙයක් නෙමෙයි. මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන නැත්නම් අර අපි දැන් මුලින් සඳහන් කරපු ආකාරයට උන්වහන්සේගේ නිර්දේශයට අනුව අපි හිතේ පවත්වන සංසුන්කම පවත්වා ගන්න සංසුන්කම. එතකොට ඔය සංසුන්කම දැන් කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රිය වඩන එක්කෙනා තුල දියුණු විය යුතු ගුණාංග 14ක් මුලින් නිර්දේශ කරනවා. ඒ කරුණු 14ම හොඳට විග්‍රහ කරලා බැලුවාම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සංසුන් භාවය ඇති කරගන්නයි. ඉතින් මේ අවස්ථාව නෙමෙයි වැඩි විස්තර කරන්නට. ඒකට මේ සමාහිත භාවය සංසුන්කම. ඊළඟට ධාන රතෝ කියලා කියන්නේ අන්න අර ධාන පැත්තේ නැත්තම් භාවනාවේ නෙමෙයි ඇත්තටම ඒක අපිට කියන්න තියෙන වචනේ භාවනාව කියන එකමයි භාවනාවේ ඇලුණු බව. එතකොට ධාන බුදුරජාණන් වහන්සේ චුන්ද හාමුදුරුවන්ට අවවාදයක් කරනවා. චුන්ද අර තියෙන්නේ රුක් මුල්, අර තියෙන්නේ ශූන්‍යාගාර, අර තියෙන්නේ වනාන්තර තැල ගස්මු හිස් අවකාශ ගිහිල්ලා භාවනා කරන්න. භාවනා කරන්න ධ්‍යාන වඩන්න මා පච්චා පස්සේ ප්‍රමාද වෙලා විප්පටිසාරිනෝ අහුවත්ත විපිරිසර භාවයට පත් වෙන්න එපා කියලා චුන්ද හාමුදුරන්ට අනුශාසනාවක් කරනවා. හුඟක් වෙලාවට දැන් අපේ වර්තමාන සමාජයේ පැතිරිලා යන එක කතාවක් තමයි එක අලුත් ප්‍රාත්වරු පහළ වෙලා භාවනාව අවශ්‍ය වෙන්නේ නැත්නම් මේ අවශ්‍ය වෙන්නේ නැහැ නිර්වාණ අවබෝධයට.
ධර්ම ශ්‍රවණය කළාම බණ ඇහුවාම මගෙන් බණ ඇහුවාම මගේ ගුරු හාමුදුරුවන්ගෙන් බණ ඇහුවාම අර හාමුදුරුවන්ගෙන් බණ ඇහුවාම මේ හාමුදුරුවන්ගෙන් බණ ඇහුවාම මේ දේශකයන්ගෙන් බණ ඇහුවාම හරියනවායි කියලා මෙහෙම මේ මතයක් පැතිරිලා පතුරවන ඔහොම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒවා නිකන් මේ ගතානුගතිකෝ කියන කතන්දර. නමුත් ත්‍රිපිටකාගත සූත්‍ර ධර්මයන්ට අනුව බුදුරජාණන් වහන්සේ දැන් චුන්ද හාමුදුරුවන්ට වගේ ඒ අවස්ථාවලදී පෙන්නලා දීලා තියෙනවා. පෙන්නලා විතරක් නෙමෙයි අණ කරලා තියෙනවා. ගිහිල්ලා භාවනා කරන්න. එතකොට ඒ භාවනාව තමයි අර පැත්තකට වෙලා ඉඳගෙන කරන භාවනාවෙන් තමයි මේ ධ්‍යාන මට්ටම නැත්තම් අර පංච නීවරණයන් ගෙන් හිත නිදහස් කර ගන්නට තමන්ගේ කල්පනා ලෝකයේ පංච නීවරණයන්ගෙන් නිදහස් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේකට ඒකෙම විතරක් පුළුවන් කමක් නැහැ. ඒකට වීර්යය ඕනේ. ඒකට අදාළ තවත් හුඟක් දේවල් ඕනේ. වීර්යය කියලා කිව්වහම අර චතුරංග සමන්නාගත වීර්යය කියන එක මේ අහලා තියෙනවා. ඉතින් දැන් මේක අපේ වචන නම් වශයෙන් විතරක් හිතාගන්න. මේ කොහොම දරාගෙන හිතෙන් පංච නීවරණ නිදහස් කරගන්නකොට නැත්නම් පංච නීවරණයන් තමන්ගේ කල්පනා ලෝකයේ තුලින් මානසික ලෝකයේ තුලින් පළවා හැරියාම එතන ඇති වෙන ඒකාග්‍රතාවය තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ඒක ඇති වෙන්නේ විවේකජං පීති සුඛං. විවේකේ නැත්නම් අර නිදහස් මනස අවබෝධයෙන් පිරිච්ච නිදහස් මනස සහ ප්‍රීති සුඛ කියන ඒවා මුල් කරගෙනයි මේ පළවෙනි ධ්‍යාන තත්ත්වය ඇති වෙන්නේ. ඒ පළවෙනි ධ්‍යාන තත්ත්වයෙන් පස්සේ ඊළඟට තියෙන තමයි සංසුන් වූ මනස. සංසුන් වූ මනස මුල් කරගෙනයි සමාධිජං පීති සුඛං. සමාධිය නැත්නම් සංසුන් වූ මනස සහ සංසුන් වූ මනසත් ප්‍රීතියක් සුඛයක් දෙක මුල් කරගෙනයි දෙවෙනි ධ්‍යානය ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ ධ්‍යානයේහි ඇලුණු බව. ඇත්තට මේ දිගට භාවනා කරන කෙනෙකුට අර එක තැනක ඉඳගෙන දිගට භාවනා කරන කෙනෙකුට පුරුදු කරපු මනස තුල මේ කාරණා වැඩෙන හැටි Tamanට අත්දකින්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට අපි මොකක් හරි එකක් අල්ලගත්තාම ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන தත්ත්වෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ මේකම තමයි එකම ක්‍රමය, මේකයි හරි, මේක අනිත්‍ය ඔක්කොම නිෂ්ඵලයි, අනිත්‍ය හිස් කියලා තමයි අපි බැහැර කරන්නේ. එහෙම නැහැ, එහෙම නෙමෙයි. ඒ කොයි දේවල් පිළිබඳවත් දැකලා දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ වුණත් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ ඔතොරිටි එක උන්වහන්සේගේ ඒ ස්වභාවයට බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේ අනිත් කොහොම දේවල් අත්හදා බැලුවා. එතකොට අපිට මේ හැම දෙයක්ම අත්හදා බලා ඉන්න වෙලාවක් නැහැ. ඒ අත්හදා බලා ඉන්න වෙලාවක් නැති වුණත් ඒ බුදුරජාණන් වහන්සේව විග්‍රහ කරලා දීලා තියෙනවා මේක මෙහෙමයි කියලා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයෙන් ඒ උන්වහන්සේ වෙන්නපු නැත්නම් උන්වහන්සේගේ ඒ නිර්දේශය තුල හැසිරීමටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. එතකොට ඒ සදහැසිතින් මේ කටයුතු කරන කෙනෙක් ධානයේහි නැත්නම් අර භාවනා අපිට සිංහල වචනයක් නෑ ධ්‍යාන කියන එක විස්තර කරන්න. භාවනා කියලාමයි කියන්න තියෙන්නේ. මේ භාවනාව හිත සංසුන් කර ගැනීමේ භාවනාව නෙවෙයි මේක. නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භාවනාව නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාව පැත්තට ගමන් කරන ධ්‍යාන අර ඉඳගෙන පංච නීවරණයන් අයින් කරන්නට කරනු ලබන කටයුත්තේහි නැඹුරු වෙච්ච ස්වභාවය.
ඉතින් හුඟක් වෙලාවට හුඟක් දෙනා පුරුදු වෙලා තියෙනවා දවසේ යම් කිසි වෙලාවක් විනාඩි 30ක් 40ක් හෝ නැත්නම් පැය දෙකක් විතර ඔය ධානයේහි යෙදෙන්න. ඒක ඉතින් හරිම හොඳයි. බොහොම හොඳයි. හැබැයි ඒ ධානයේ යෙදෙන්නට නම් අර භාවිතාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ භාවිතාව තියෙන්නටම ඕනේ. ඊළඟට ධාන රතෝ සතිමා සිහියෙන් කටයුතු කරන එක. මේ බුදුරජාණන් වහන්සේගේ තවත් වැදගත්ම නිර්දේශයක් තමයි සිහියෙන් කටයුතු කිරීම කියන එක. ඉතින් ඒකත් මේ භාවනාවටම සම්බන්ධ කාරණයක්. මේ සිහියෙන් කටයුතු කරනවා කියලා කියන්නේ අර මේ නිකන් මැෂින් එකක් වගේ කෘත්‍රිමව අර මෙහි තියෙන එක නෙමෙයි. මූලික වශයෙන් මේ සිහිය අවශ්‍ය වෙන්නේ මේ මමත්වය අත්හැර දාන්න. කොච්චර අපි සිහියෙන් අපි හිතමුකෝ සක්මන් භාවනාවක් කරනවා කියලා කිව්වම කකුල උස්සනවා, කකුල පාත් කරනවා, කකුල තියනවා, කකුල පොළවේ වදිනවා. ඒවා නිකන් අර රූකඩ ශෛලියේ කටයුතු. සිහිය කියන එක හොඳට අවශ්‍ය වෙන්නේ ඒ තමන් කරන හතර ඉරියව් හෝ අනිකුත් තමන්ගේ ඉන්ද්‍රියන් එක යොදවලා කරන ගනුදෙනු වලදී මමත්වය මම ආයනය නැත්නම් අර සක්කාය දිට්ඨිය කියන වචනයෙන් අපි හඳුන්වන ඒ ස්වභාවයන් මේ අපි අකුසලයේ කියලා කිව්වත් වැරද්දක් නැහැ. ඒ ස්වභාවයන් වළක්වන්නටයි ඒකෙන් මිදෙන්නටයි මේ සිහිය අවශ්‍ය වෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයේදී සිහිය කියන එක එදිනදා ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙනවා. ඊළඟට යමක් කරනකොට මේක හොඳයිද මේක නරකයිද මේකෙන් අනික් අයට ප්‍රයෝජනයක් තියනවද අනිත් අයට කරදරයක් වෙනවද විපතක් දුකක් ඇති වෙනවද කියලා හිතන එක මේ සිහියට අදාළ වූ දෙයක්. ඉතින් සිහිය කියන එක ලෞකික අර්ථයෙන්ුත් ඉතාම වැදගත් ලෝකෝත්තර අර්ථයෙන්ුත් ඉතාම වැදගත්. මේ සිහියෙන් යුක්ත වෙන කෙනාට අර විදිහටම සීලවන්තයි කියලා කියනවා. ඊළඟට ප්‍රඥාවන්තයි කියලා කියනවා. දුකින් මිදෙන කෙනෙක් කියලා කියනවා. එයත් දෙවියෝ වන්දනා කරනවා. ඊළඟට සබ්බස්ස ශෝකා විගතා පහීනා මෙන්න මේ ගති ලක්ෂණ වලින් යුක්ත අය සියලු ශෝකයන්ගෙන් ඒ ඔක්කොම ශෝකයට හේතු මේ ඔක්කොම අයින් කරලා ඒ ශෝක ඒවා ප්‍රහාණය කරලා ඒ තැනත්තා බොහෝම සංසුන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අපිට මේ ශෝකය කියන එක ඇති වෙන්නේ. ශෝකය කියන එක ඇති වෙන්නේ තෘෂ්ණාව හින්දාමයි. අපි යම් කිසි දෙයක් අපිට අහිමි වුණා නැති වුණා. ඒ උජ්ජලයක් වෙන්න පුළුවන්. තමන් සන්තකූ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රව්‍යයක් වශයෙන් දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ගොඩනගාගෙන ඉන්න තමන් පිළිබඳව තියෙන හැඟීම් ප්‍රතිරූප අරවමිව වෙන්න පුළුවන්. කෙනෙක් තරහ වුණාම කෙනෙක් අතහැරලා ගියාම අර තමන්ගේ තියෙන ඒ මානසික බැඳීමට පහර වැදෙන ඕනම තැනකදී ඇති වෙන්නේ ඒක ප්‍රතිචාරය තමයි ශෝකය. ඒ වගේම ඒ ශෝකය ඇති වෙන්නේ අනිත් පැත්තෙන් තරහක් මුල් කරගෙනයි. ඒ තරහ නිසා තරහ එනකොටම ඒක අනිත් පැත්තෙන් Tamanට තරහත් එක්ක රණ්ඩු වෙන්න බැරි නිසා ඒ තරහ ශෝකයේ බවට පත් වෙනවා. දැන් අපි හිතමු කෙනෙක් Tamanගේ කවුරු හරි කෙනෙක් මිය ගියා. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. Taman විතාම ප්‍රිය කරන මනසින් පදට බැඳුණු කෙනෙක් මිය ගියා. ඒ මිය යාම නැත්තම් ඒ
මරණය කියන එක ශෝකයට හේතුවක් වෙනවා. මේ ශෝකයට හේතු වෙන්නේ මරණය කියන ස්වභාවයට ද්වේෂ කරන හින්දා. මරණය කියන ස්වභාවයත් එක්ක අපි තරහින් ඉඳලා. එතකොට මරණයත් එක්ක රණ්ඩු වෙන්නේ ඒකට එරෙහිව ක්‍රියා කරන තරම් අපි හයියක් නෑ, අපි බෙලහීනයි. එතකොට ඒකෙදි වෙන්නේ මොකද්ද? හිත දවන ගතිය, මනස දවන ගතිය. ඒකටයි සෝකෝ සෝචිතත්තං අන්තෝ සෝකෝ ඔය විදිහට සච්චේ බංගු සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට මෙන්න මේ ශෝක මේ තියෙන මේ ඔක්කොම ප්‍රහාණය කරපු අන්නේ උත්තමයා තථා විදං සීලවන්තං වදන්ති. ඒ උත්තමයා සිල්වතා කියලා කියනවා. ඒ වගේම ඒ උත්තමයා ප්‍රඥාවන්තයයි කියලා කියනවා. සියලු දුක් නැති කළ එක්කෙනා කියලා කියනවා. කායික දුක් තියෙනවා ශරීරයේ තියෙනකම්. මානසික දුක් ඔක්කොම ඉවරයි. එතකොට ඒ කායික දුක් තියෙන නැත්නම් ශරීරයේ දුක් පීඩා තියෙන එක්කෙනා මොකද මේ අන්තිම දේහයයි මේ දරන්නේ. එතකොට අන්තිම දේහය මේක ඉවර වුණාම කායික දුක්ඛත් ඉවර වෙනවා. එතකොට අන්න ඒ බඳු තැනත්තාට දේවතා පූජයන්ති. දෙවියෝ පූජා කරනවා. මම පුංචි කතාවක් කියලා ඉවර කරන්න මේ පසුගිය කාලේ මට පොතක් හම්බුණා. පොතක් නෙමෙයි අතින් ලියපු සටහනක් හම්බුණා. උතුම් හාමුදුරු කෙනෙකුගේ. ඒ හාමුදුරුවෝ දැන් අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා අපවත් වුණා. ඒ හාමුදුරුවෝ ජීවිතයේ විඳ අත්දැකීම් ඇති වෙච්ච අමිහිරි දේවල් මේ භාවනා කරන්න කියලා හුඟක් ඒ කතාවක තියෙනවා. ඒකෙදි ඒ හාමුදුරුවෝට විශාල අමනුෂ්‍ය පීඩාවක් ඇති වෙලා තියෙනවා. මේ අමනුෂ්‍ය පීඩාව කියන්නේ මේක ඇත්තටම හිතා ගන්නත් බැරි තරම් දෙයක්. ඒ හාමුදුරුවන්ගේ තාත්තා ජීවත් වෙලා ඉන්නකොට හොඳට හිතවත් ඉඳලා නැහැ. තාත්තා මිය ගිහිල්ලා මැරිලා ගිහිල්ලා භූතාත්මයක් මොකක් හරි යක්ෂාත්මයක් ප්‍රේතාත්මයක් ලැබලා මේ හාමුදුරුවන්ගෙන් පලි ගන්නවා. එතකොට ඒ තාත්තා එතෙන්ට ආවේ කොහොමද? සංසාරයේදී මේ හාමුදුරුවෝ එක අවබෝධ කරගෙන තියෙන සංසාරයේදී මේ දෙන්න යාළුවෝ දෙන්නේ. මේ යාළුවෝ දෙන්න එකම දෙයකට සටනක් කරලා ඒකෙන් ඒ කියන්නේ කාන්තාවක් බෙදා ගන්න සටන් කරලා මේ හාමුදුරුවන්ගේ අතින් අර යාළුවා මේ හාමුදුරුවෝ කාලේ හිටපු තරුණයා එයාගේ අතින් ඒකේ මේ අතීත ආත්මික අරයා මැරුණා. මැරෙනකොට එයාගේ කල්පනාව තිබිලා තියෙන්නේ උඹින් මම පලි ගන්නවා කියලා. ඉතින් ඒ විදිහට ඇවිල්ලා එක විදිහට පලි අරගෙන දෙන්නම නිරේ ඉපදිලා අරහි මෙහි ඉපදිලා කාලින් කාලට මෙහෙම ඇවිල්ලා මේ ආත්ම භාවයේදී එකම පවුලේ තාත්තයි පුතයි වෙලා ඉපදිලා ඒ තාත්තා මේ පුතාට හතුරුකම් කළා. ඊට පස්සේ තාත්තා මැරුණා. තාත්තා මේ හාමුදුරුවෝ මහාන වුණා. මේ හේතුව හින්දාම කලකිරලා බොහොම උගත් කෙනෙක් බවට පත් වෙලා මහාන වෙලා බොහෝම දියුණු මනසක් ඇති කරගත්ත මේ තාත්තා ඒ ඉපදිච්ච නැත්නම් අර හාමුදුරුවන්ට මේ භාවනා කරන හාමුදුරුවන්ට ඒ අවස්ථාවේදී පුළුවන් තරම් අවහිරකම් කරලා තියෙනවා. මට ඒ හාමුදුරුවොත් එක්ක එකට හිටපු හාමුදුරු නමක් කිව්වා මේ හාමුදුරුවන්ට දානේ වළඳන්න බෑ. මුළු දානේ පාත්‍රයේම පිළුණු වෙනවා ඒ හාමුදුරුවන්. ගඳ ගන්න. හැම තැනම මැස්සෝ අහනවා. වතුර එකක් බොන්නවත් බෑ. ඒක නිකන් අමිහිරි දුර්ගන්ධයක් එන වතුරකින්. මේ අර අමනුෂ්‍යයා කරන විපාක. ඉතින් ඕක මේ හාමුදුරන්ගේ සීලවන්ත භාවයයි මේ හොඳ මේ නිසා දේවතාවෙකුට පිළිලා ඒ දේවතාවා මේ හාමුදුරන්ට ඇවිල්ලා මේ තොරතුරු ගැන කියලා ඒ දේවතාවා කියලා තියෙනවා මම රහතන් වහන්සේ නමකට උපස්ථාන කරනවා. ඒ රහතන් වහන්සේගෙන් අහලා ඇවිල්ලා ඔබතුමන්ට මේ තියෙන කරදරේ පිළිබඳව යම් දෙයක් කරන්න පුළුවන් කියලා බලන්න මම උදව් කරන්නම් කියලා. ඉතින් මම මේ එක දිග කතාවක්. එතකොට මේ
මෙන්න මේ බඳු අයටයි දේවතා පූජයන්ති දෙවියෝ පූජා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේකයි මේ දේශනා කරපු කාරණා ටික. සිල්වතා කියලා කියන්නේ කවුද? ප්‍රඥාවන්තයා කියලා කියන්නේ කවුද? ඊළඟට ශෝක දුක්ඛ දෝමනස්යන් අත්හැරපු එක්කෙනා කියන්නේ කවුද? දෙවියන් විසිනුත් පූජා කෙරෙන දෙවියන්ගෙන් පූජා ලබන පුද්ගලයා කියන්නේ කවුද කියන මේ කාරණා ටික මේ අවස්ථාවේ හැටියට මම පැහැදිලි කළේ. ඉතින් ඔබට ධර්ම ශ්‍රවණානිසංසයෙන් උතුම් නිර්වාණ අවබෝධයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද විශේෂ වශයෙන් ඇමරිකාවේ මිචිගන් වල පදිංචි අපේ චන්ද්‍රපාල ලියනාරච්චි මහත්මයාත් චන්ද්‍රතිලකා ලියනගේ මහත්මියත් ඇතුළු ඒ පවුලේ දරුවෝ දෙන්න ඇතුළු හැමදෙනාමයි මේ දායකත්වයේ ධර්මයෙන් මේ ධර්ම දේශනාව පිළිබඳව කටයුතු සම්පාදනය කළේ. චන්ද්‍රතිලකා නෝනගේ පවුලේ කීප දෙනෙක්ම මිය ගියා. විශේෂ වශයෙන්ම අද චන්ද්‍රතිලකගේ ලොකු අයියා අභාවයට පත් වුණේ පත් වෙලා හරියටම අවුරුද්දයි. ඉතින් එතුමා සහ ඊළඟට මෑනියෝ අභාවයට පත් වුණා අවුරුදු 5කට ඉස්සෙල්ලා. ඒ වගේම පියාණන් අභාවයට පත් වුණා කලින්. ඒ සමගම තවත් අභාවයට පත් වෙච්ච කීප දෙනෙක් ඉන්නවා ඥාතීන්. මාතලේ ඒ සොහොයුරිය මේ ආදී හුඟක් දෙනෙක් ඉන්නවා ශ්‍රීපත් කළ යුතුයි පවුලේ මිය පරලෝ ගිය. ඒ වගේම චන්ද්‍රපාල මහත්මයාගේ පියාණන් ඇතුළු ඒ පවුලට සම්බන්ධ සොහොයුරා ඇතුළු මිය පරලෝ ගිය අය. ඒ ඔක්කොම දෙනා ශ්‍රීපත් කළ ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ නමින් මිය පරලෝ ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් පෙත් ලබත්වා සසර දුක ඉවර කරගෙන කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ උතුම් කුසල චේතනා හේතු වාසනා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එලෙසින්ම චන්ද්‍රපාල මහත්මයාගේ මෑණියෝ බොහොම වයෝවෘද්ධයි ජීවත්ව සිටිනවා. ඇයට සිත ප්‍රාර්ථනා කරමු. චන්ද්‍රපාල තිලකා ඒ පවුලේ දරුවෝ දෙන්න ඇතුළු හැම දෙනාටම සිත ප්‍රාර්ථනා කරනවා. ගම්පහ ඒ ඉන්න සොහොයුරිය බොහොම දැඩි විදිහට රෝගීව දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා. ඇයටත් සුවපත් භාවයේ නිදුක් භාවය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එලෙසින්ම තවත් සිහිපත් කළ යුතු පින්දී යුතු සෑම දෙනාටමත් අද විශේෂයෙන් පෙබරවාරි මාස 14 වෙනිදා අපේ පරාක්‍රම මහත්මයාගේ උපන්දිනය වෙන්න ඕනේ. පරාක්‍රම වැලන්ටයින් වීරප්පුලි. ඉතින් පරාක්‍රම මහත්මයාටත් අපේ ධර්මකාමී හිතවතාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සුබ උපන්දිනයක් උපන්දිනයෙන් එළවෙන ඉදිරි කාලයේ බොහොම වාසනාවන්ත සහ වඩාත් ධර්මයට සහ සමාජ සේවයට කැපවුණු ජීවිතයක් සඳහා සියලුම යහපත් දේවල් ලැබේවා, උදා වේවා, සුබ උපන්දිනයක් වේවා කියලා එතුමාටත් ප්‍රාර්ථනා කරනවා. එලෙසින්ම අප විසින් සිහි කළ යුතු පින්දී යුතු ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම දෙනා, ඒ වගේම මිචිගන් ඇතුළු ඇමරිකාවේ ජීවත් වෙන සියලු දෙනාට මේ සියලු ආශිර්වාද හේතු වෙත්වා. මේ ලෝකේම පෙළෙන මේ කොරෝනා වෛරසයෙන් බිහි වී ඇති වසංගත තත්ත්වය ඉක්මනින්ම ඉවත් වෙලා කාටත් සැනසෙල්ල ඇති වේවා. සියලු දෙනාටම යහපතම වේවා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. තුන්වන් සරණයි. සාදු සාදු සාදු. සාදු සාදු.
අවසරයි මුදිත නායක හාමුදුරනේ අපි තාම පෘථිවේදී වෙනවා අපේ නායක හාමුදුරන්ට අද ලංකාවේ වැඩ ඉඳගෙන පාන්දරින් අවදි වෙලා නාන්සේට ඉතින් අලුත් දෙයක් නෙවෙයි ඒක. නමුත් අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්තව අද උදෑසනම අවදි වෙලා මේ තාම හරවත් වටිනා හැම අතින්ම අර්ථවත් සුමధుර ධර්ම දේශනාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාලා. ඉතින් අපි මෙසේ රැස් කරගත්ත මේ සියලුම පින් ධර්ම ශ්‍රවණමය සියලුම පුණ්‍ය ශක්තියන්ගේ ආශිර්වාදයේ තුනුරුවන් සතු අනන්ත ගුණ බලයේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ප්‍රාර්ථනා කරමින් අපේ මුදිත නායක හඳුරන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා උතුම් ධර්මාභෝධයම වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි අද විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා පින් අනුමෝදන් කරනවා මේ පින්කමේ දායකත්වයේ දරු චන්පාල මහත්මයා චන්ද්‍රක නෝන ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ අවස්ථාවට සම්බන්ධ වුණු ධර්ම ශ්‍රවණයෙන් සම්බන්ධ හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් සියලු යහපත සැනසීම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් හැම දිනාටම තෙරුවන් සරණයි. තාක්ෂණික සහාය රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරන්ට බොහෝ පින් තාක්ෂණික සහායෙන් අපිට උදව් කරාට. හයි තෙරුවන් සරණයි නම් හැම දිනාටම තෙරුවන් සරණයි සහභාගී වුණු සියලු දෙනාටමත් පින්